අයිබන් සුබෝදෑසනක් නිරෝගීමත් උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා හත්වෙනි පැය කණ්ඩායම අදත් විශේෂයෙන්ම හත්වෙනි පැය ආරම්භයේදීම සඳහන් කරන්න ඕන නව කොරෝනා වෛරසයත් එක්ක ඇති වෙලා තියෙන ගෝලීය අර්බුදයෙන් අපිට තාම මිදෙන්න හැකියාවක් නැහැ. මිදෙන්න පුළුවන් සේයාවක පසුබිමක් අපිට තාම හඳුනා ගන්නට බෑ. තේන්නේ එකම එක දෙයයි ඔබ අතිශයින්ම පරිස්සම් විය යුතු කාලයක්. මේ කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ අධි අවධානම් කාල සීමාව පසු කරන්නේ නිසා ඔබ බොහොම ගෞරවයෙන් ආදරයෙන් සෙනෙහසින් ඉල්ලනවා ඉතාමත්ම සුරක්ෂිතව ඔබ සෞඛ්‍ය උපදෙස් පිළිපදෙමින් සහ සියලු අංශ දැනුවත් කිරීම සිදු කරන ඒ දැනුවත් කිරීම මත පදනම් වල ඔබ ජීවත් වෙන්න කියලා මේ කාල සීමාව තුළ බොහොම ආදරෙන් ඔබෙන් ඒ ඉල්ලීම කරනවා ස්වාධීන රූපවාහිනිය. අපි ඒ ඉල්ලීම කරන ගමන් අපි සූදානම් මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? එදා මෙහෙම තත්ත්වයක් ඇති වුණාද? වර්තමානයේ ඇතිවෙච්ච තත්ත්වයට අපි මුහුණ දීලා තියෙන සාධනීය විදිහට නැත්නම් අඩලුහුඩුකම් තියනවාද? මේ මත අනාගතයේදී මොන වගේ විපාකවලට අපිට මුහුණ දෙන්න වෙයිද කියන කාරණය පිළිබඳව අපි අද 7 වෙනි පැයේ මේ දිශානති තුනටම ගමන් කරමින් පැහැදිලි කර ගැනීමක් කරගන්න සූදානම්. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළාද ආචාර්ය නාලක ගොඩහිවා මැතිතුමාට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. එතුමා ජනාධිපතිතුමන්ට උපදේශන සැපයීමේ ක්‍රියාවලියේ යෙදෙන ඒ වගේම තමයි මේ උසස් තනතුරු වලට පත් කිරීමේ කමිටුවේ සමාජිකෙක් විදිහටත් එතුමා කටයුතු කරනවා. සහ මේ පිළිබඳව යම් ගවේෂණාත්මක විමර්ශනයක යෙදුණු ප්‍රාමාණික දැනුමක් තියෙන බුද්ධිමතෙක් විදිහට එතුමාගෙන් අපිට බොහෝ කරුණු කාරණා පිළිබඳව ගැඹුරින් විග්‍රහයක් කරගන්නට හැකියාව ලැබෙවි. මම කැමති මේ ආචාර්ය නාලක ගොඩහිවා මැතිතුමනි ඉතිහාසයේ අපිට තියනවාද කියන කාරණය පිළිබඳව සාධනීය තැනකින් තොරතුරු උකහා ගන්නට මේ වසංගත තත්වයන් තුළ මේ තරම් හානියක් කළ සහ මේ තරම් වේගෙන් ජීවිත උදුරා ගන්න. අයිබෝවන් ඇත්තටම මම හිතන්නේ ඉතිහාසයේ අපි මුහුණ දුන්න අර්බුදයන් අතර බරපතලම අර්බුදයක් තමයි අපි මේ මුහුණ දීලා තියෙන COVID-19 වසංගත තත්ත්වය. දැන් ඔබ කිව්වා වගේ මේ වසංගත කියන එක ලෝකයට අලුත් දෙයක් නෙවෙයි. මම හිතන්නේ ස්වභාව ධර්මය විසින්ම ලෝකයේ ජනගහනය පාලනය කරන්නට හඳුන්වා දුන්න දෙයක්ද මම දන්නේ මේ වසංගත කියන එක. ලෝක ඉතිහාසයේ පුරාම අපි මේ වගේ භයංකර වසංගත දැකලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රසිද්ධ වසංගත කීපයක් මම ඔබට මතක් කරලා දුන්නොත් දැන් 6 වෙනි සියවසේ විතර ආවා ජස්ටිනියන් කියලා මේ රජ කෙනෙකුගේ කාලේ යුරෝපයේ වසංගතය. ඒ කාලේ ලෝකේ ජනගහනය හිටියේ මිලියන 100ක් විතර වගේ. ඒ වසංගතයෙන් මිලියන 50 කියන්නේ ලෝක ජනගහනයෙන් හරියටම පමණ මිය ගියා. කතාවක් තියෙනවා ඊට පස්සේ රෝම අධිරාජ්‍ය සම්පූර්ණයෙන්ම බිඳවැටුනේ මේ වසංගත තත්ත්වයේ නිසා කියලා. ඊළඟට අපි අහලා තියෙනවා මේ යුරෝපයේ දිගින් දිගට මේ වගේ වසංගත තත්ත්වයන් ඇති වුණා. 14 වෙනි සියවසේ විතර ඇතිවෙච්ච කළු මාරයා. එහෙමත් නැත්නම් බ්ලැක් ඩෙත් කියන වසංගතය අන්තිම භයානක විදියට මුළු යුරෝපයේ පුරාම පැතිරලා ගියා. ලෝක ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් මිය ගිය වසංගතය කියලා කියන්නේ ඒ බ්ලැක් ඩෙත් කියන වසංගතයට එකකින් මිලියන 200ක් පමණ ජනතාව මිය ගියා ලෝකේ පුරා. ඒ වෙලාවේ ලෝක ජනගහනය සමහර මිලියන 500ක් විතර වගේ 500ක් 600ක් විතර වගේ ඉන්නේ නැති. කියන්නේ ලෝක ජනගහනයෙන් 3/1කට වඩා මිය ගියා මේ වසංගතය නිසා. ඊට පස්සේ හැම අවුරුදු 50කට 60කට පාරක්ම මේ වගේ වසංගත විශේෂයෙන්ම මේ ලන්ඩනයේ දිගින් දිගටම අවුරුදු 20 20ට වගේ මේ වගේ වසංගත ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි දන්න තවත් බරපතල වසංගතයක් තමයි 1918 විතර ආපු ස්පැනිෂ් ෆ්ලූ කියන වසංගතය. මේ වසංගතයනොත් මිලියන 50ක් 60ක් විතර විශාල ප්‍රමාණයක් මිය ගියා. ඒ වගේ හැමදාම මේ වසංගත තත්ත්වය තිබුණා. හැබැයි මේ වසංගත නිසා මිනිස්සු ටිකින් ටික ඉගෙන ගත්තා ඒවට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. එක පැත්තකින් ප්‍රතිශක්තිකරණය කරන හැටි ඉගෙන ගත්තා. හැබැයි හැම වසංගතෙටම ප්‍රතිශක්ති කරන විසඳුමක් නැහැ. ඒ නිසා මිනිස්සු ඉගෙන ගත්තා මේ වසංගතවල තියෙන එකම විසඳුම තමයි මිනිස්සු වෙන්ව තබා ගැනීම කියලා. දැන් මේ අදත් අපි කතා කරන මේ හුදකලා වීම කියන සංකල්පය මතුවෙන්නේ. ඒක ඇත්තටම කියනවා මේ ක්වොරන්ටයින් කියන සංකල්පය අපි අහලා තියෙන පටන් ගත්තේ ඒ 14 වෙනි සියවසේ මේ බ්ලැක් ඩෙත් කියන වසංගතය ආවහම මොකද මිනිස්සු ශාල වශයෙන් මැරෙන්න පටන් ගත්තා. මම කිව්වා ලෝක ජනගහනයෙන් 3/1ක් විතර මැරුණා කියලා. මිනිස්සු ඒ වසංගතේ යන්තම් හරි ගෑවිච්ච පවුල් ඈත් කළා තිබ්බා. ඒක හරි දරුණුයි. ඒගොල්ලෝ ගෙවල් මැරෙන්න ඇරලා තිබ්බා කවුරුත් බැලුවේ නැහැ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අර මිනිස්සු අතර සම්බන්ධතාව නැති වෙලා ගියා. ඒක තමයි අවසානයේ විසඳුමනේ. අදත් මේ අලුතෙන් වසංගත පටන් ගත්තාම ඒකට අපි ප්‍රතිශත කරන්නේ නැත්නම් වෙන කිසිම විසඳුමක් නැහැ. ජනතාව ඈත්ව තබා ගන්නවා හැර
මේ වසංගතයට විසඳුමක් විදියට. ඇත්තටම මේ වෙනකොට ලෝකයේ කොරෝනා වසංගතය නිසා 40,000කට වැඩිය මිය ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවට ගණනය කළොත් එහෙම සෑම විනාඩියකටම එක ජීවිතයක් අපිට අහිමි වෙනවා. නිසා මේකේ බරපතලකම අපි වටහා ගත යුතුයි. බරපතලකම වටහාගෙන තමයි අපි මේ පිළිබඳව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. තාමත් අපිට එහෙම බරපතලකම ඒ තරම් දුරට දැනෙනවද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඊයේ රෝගීන් 20ක් වාර්තා වුණාට පස්සේ මොකද මේ වෙන්න යන්නේ? මේ හැම මුවගම නැගිච්ච දෙයක්. මොකද මේ වෙන්න යන්නේ? මේ දක්වා ලංකාවේ වාර්තා වුණු වැඩිම රෝගීන් සංඛ්‍යාව ඊයේ රාත්‍රියේ වෙනකොට වාර්තා වෙනවා. ඇත්තටම මොකද මේ වෙන්න යන්නේ? ඒ වෙන්න යන දේ කලින් දැකගෙන අපිට පුළුවන් නම් පරිස්සම් වෙන්න එක අතිශයම වටිනවා. ඇත්තටම නාලගොඩ හේවන්තුමනේ මේ වෙන්න යන දේ රජයේ ඉස්සෙල්ලම දැක්කද කියන කාරණය පිළිබඳව යම් අය ප්‍රශ්න කරනවා සහ එක තැනකදී කියනවා මේක ඉක්මන් වුණා වැඩි කියලා. තව පැත්තකින් කියනවා නෑ මේක මීට වැඩි ඉක්මන් වෙන්න තිබුණායි කියලා. දැන් ලංකාවට එන්න කලින් දැන් ස්පාඤ්ඤය අන්ත අසරණ වෙලා තියෙනවා. උන් අතින් සම්පූර්ණයෙන්ම ගිලිහිලා තියෙනවා කොරෝනා පාලනය. ඉතාලිය අතින් සම්පූර්ණයෙන්ම ගිලිහිලා තියෙන්නේ. ඊයේ වෙනකොට වෛද්‍යවරු පමණක් 61 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා මේ කොරෝනා වෛරසයට ගිලිහිලා මේ බිලි වෙලා. 847ක් දක්වා ඊයේ රාත්‍රිය වෙනකොට ගෙවුණු පැය 24 තුල ඔවුන්ගේ මරණ වාර්තා වුණා. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා මේ කොරෝනා වෛරසයට බිලි වෙලා. බ්‍රිතාන්‍යයේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙනවා මේ තත්ත්වය තුළ. අසල්වැසි ඉන්දියාවත් පාලනය කර ගැනීම වෙනුවෙන් ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. දියුණු රටවලට ඇයි මේක මේ වෙනකන් පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ? දැන් ඇමරිකාව ගත්තොත් එහෙම සල්ලි නැතුවද, විශේෂඥ දැනුමක් නැතුවද, විද්‍යාඥයන් නැතුවද මේ සියල්ල තියෙනවනේ. ඉතාලිය ගත්තොත් එහෙම උන්ට සෞඛ්‍ය අතින් දියුණු පහසුකම් තියෙනවා. ඇත්තටම නාලගොඩ හේවම ඇතුවනේ මොකද උනේ ඒ රටවල වලට? මේකට මේ හේතු කීපයක්ම තියෙනවා. අපි මේක හරියාකාරව හඳුනා ගන්නට ඕනේ. මේක වසංගතයක්. වසංගතයක් කියලා කියන්නේ මේක බෝ වෙනවා. අපි මිනිස්සු සමග උන්ට නිතර ගැවසුනොත් එක්කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ වෙලා ඒ කෙනාගෙන් තව කෙනෙකුට බෝ වෙලා මේක ඉතාමත්ම වේගින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් මම දැක්ක පහුගිය දවස්වල මේ අපි විසින් එකතු කරපු දත්වල මුලම කාලේ අපි කියවනේ මේ ලංකාවට පිටරට ඉඳන් එන අයට මේ වසංගතය වැළඳී තිබෙන්නට ආසාදනය වී තිබෙන්නට අවස්ථාවක් තිබෙනවා නම් නිරෝධායන වෙන්න කියලා. නමුත් මේක අහන්න නැතුව පැනලා ගිය කට්ටිය හිටියන්නේ, පැනලා ගිහලා පස්සේ හම්බෙච්ච අය හිටියන්නේ. ඒ අය අතර සමග සම්බන්ධ පැවැත්වූ අය හොයනකොට මට මතකයි මම හිතන්නේ මුළු 27 වෙනිට 26 වෙනි වගේ හම්බෙච්ච එක රෝගියෙක් හිටියා. ඔහු සම්බන්ධකම් පවත්වලා තිබ්බා 292 දෙනෙක් සමග. තව එක්කෙනෙක් හිටියා 184 දෙනෙක් සමග සම්බන්ධකම් පවත්වලා. ඒතර අපිට රජයට සිද්ධ වුණා ඒ අය කවුද කියලා හොයාගෙන ගිහලා ඒ අය නිරෝධායනට ලක් කරන්න. ඒ වගේ අපි නොදන්න අය කොපමණ ඉන්නද? ඒතර එක්කෙනෙක්ගෙන් 200කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදනය වෙන්න පුළුවන් නම් ඔබට හිතා ගන්න පුළුවන් මේක පොකුරු වශයෙන් වර්ධනය වෙන ආකාරය. ඔව් මේ නාලගොඩම මතකනේ මේ සඳහන් කළා තිබ්බේ වෛද්‍යවරු එක්කෙනෙක්ගෙන් 407 දෙනෙකුට බෝ වෙන්න පුළුවන් කියලා. බෝ වෙන්න පුළුවන්. බෝ වෙන ඒ කියන්නේ මේ සමහර අපි දැක්කනේ පහුගිය දවස්වල මේ අර මේ පෙරේදතර යම්කිසි ගම්මානයක බණ්ඩාරගම පැත්තේ එක මිනිහෙක් හම්බුනාම මේ කොරෝනා ඇදලා මේ මිනිස්සු ගමේ තියෙන ගෙවල් 26ටම ගිහිල්ලා. ඒ කියන්නේ ගෙවල් 26 අපි දුම පවුලක 4 දෙනෙක් විතර වගේ ඉන්නවා නම් ඒ කියන්නේ 100කට වැඩි ප්‍රමාණයක් ආසාදනය කරන්නේ නැති මේ වන විට. ඒක නිසා අපි දැක්ක ඊයේ 21 දෙනෙක්ව හම්බෙලා තිබුණ ඊයේ දවස තුල දැන් මේකේ අපිට පේනවා එකපාරට වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. මේක අන්තිම භයානක තත්ත්වයක්. ඒකට දැන් ඔබ අහපු ප්‍රශ්නෙට ඇයි මේ දියුණු රටවලට මේක කල්පනා කරගන්න බැරි කියලා අපි මොනතරම් රටක් දියුණු වුණත් රටක සෞඛ්‍ය සේවාවල යම්කිසි ධාරිතාවක් තියෙනවා. මොකද සාමාන්‍ය ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය සේවාවලට යම්කිසි ධාරිතාවක් තියෙනවා. විශේෂයෙන්ම දියුණු රටවල ලංකාවේ වගේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් නැති නිසා ඒවයි 100%ක්ම වගේ පෞද්ගලික සේවාවන්. ඒතර පෞද්ගලික සේවාවන් වල ධාරිතාව සකස් කරන්නේ ඉල්ලුමට අනුව. ඉල්ලුම සහ සැප මේක ව්‍යාපාරයක්. ඒතර සාමාන්‍ය එදිනෙදා තිබෙන ඉල්ලුමට අනුව තමයි සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණය සකස් වෙලා තියෙන්නේ. දැන් මේ විදිහට මම කියවගේ මේ පොකුරු ගැසිලා වේගින් වසංගත වර්ධනය වෙන විට රෝහල් වලට එන සෙනඟ ප්‍රමාණය කළමනාකරණය කරගන්න බැරි තත්ත්වයක් එනවා මේ රෝහල් වල. ඒ ධාරිතාව පැන්නට පස්සේ රෝගීන් මැරෙන්න පටන් ගන්නවා. මොකද රෝගීන්ට අවශ්‍ය කරන පහසුකම් දෙන්න බෑ. කොයිතරම් රට දියුණු වෙලා තිබුණත් රටේ සෞඛ්‍ය ධාරිතාව පැන්නට පස්සේ එතනින් එහාට පහසුකම් සපයන්න බෑ. අද ඉතාලියේ මේ වෙනකොට 12000කට වඩා විශාල ප්‍රමාණයක් මැරලා තියෙන්නේ. ඒ නිසා ඇමරිකාවේ මේ පහුගිය සුමාන දෙක ඇතුළත පමණ 3000කට කිට්ටු වෙන්න මැරලා තියෙනවා. ඕන් කියනවා සමහර මේක ලක්ෂයක්ම යන්න පුළුවන් කියලා මරණ සංඛ්‍යාව. ඉතින් ලංකාවෙත් මිනිස්සු මේක ලේසියට ගන්න හොඳ නැහැ. අපේ තාම මරණ අඩුයි කියලා අපිට කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපිට ප්‍රධාන වශයෙන්ම මේ නිදහස්
සෞඛ්‍ය සේවයක් තියෙන නිසා අපේ රටේ වාසනාවට අපේ වෛද්‍යවරු තාමත්ම දක්ෂ ලෙස හෙද සේවාව ඉතාම දක්ෂ ලෙස තාමත්ම කැපකිරීමෙන් තාමත්ම ගෞරවාන්විත විදිහට මේක පාලනය කරගෙන ඉන්න නිසා නමුත් අපි මතක තියාගන්න ඕනේ අපි මේකේ වගකීමේ විරහිතව ජනතාව වැඩ කරලා මේ සෞඛ්‍ය සේවාවට දරා ගන්න බැරි ප්‍රමාණය ඉක්මවා මේ ආසාදින ප්‍රමාණය වැඩි වුණොත් ලංකාවේ මේ තත්ත්වෙම ඇති වෙන්නට පුළුවන්. ජේෂ්ඨ පොලිස් අධිකාරියතුමන් නියෝජ්‍ය පොලිස්පතිතුමන් අජිත් රෝහණ මහත්මයා සඳහන් කරලා තිබුණා ඔබ පිටරටකින් ඉඳන් ඇවිල්ලා තාමත් නිරෝධායනයට ලක් වෙලා නැත්නම් අද දහවල් 12 වෙනකම් විතරයි ඔබට ඒ සඳහා ඉඩකඩ තියෙන්නේ. එතනින් පස්සේ අනිවාර්යයෙන්ම නෛතික ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණය පිළිබඳව දැඩිව අවධාරණය කළා. ඒ නිසා ඔබ එහෙම ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නිරෝධායන ක්‍රියාවලියට යොමු වෙන්නේ. ඒ අදාළ අංශ දැනුවත් කරලා එහෙම නැති වුණොත් එහෙම සමහරලාට දීපල පවා රාජසන්තක කිරීමේ දැඩි ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා කියන කාරණය පිළිබඳව සඳහන් කරලා තිබුණා. ඒ නිසා මේකේ තියෙන බරපතලකම ඔබට ඒ තුලින්ම යම් මට්ටමකට හෝ හඳුනා ගන්නට හැකියාව ලැබෙවි කියලා මම විශ්වාස කරනවා. අනිත් කාරණය ආචාර්ය නාලගොඩ හේවාපැතුමනේ දැන් අපේ රට මේ නිරෝධායනට ලක් කිරීමේ ක්‍රියාවලිය අනෙක් පැත්තෙන් ගුවන් තොටුපොළ වැසීම සහ එක් පැත්තකින් පිට රටවල හිටපු උදවිය ලංකාවට එන්න ගුවන් තොටුපොළ ඇරලා තිබ්බ එක පිළිබඳවත් යම් විවේචන ඇති වුණා. දැන් එහෙම ඇරලා තිබ්බ හින්දා තමයි මෙහෙම ව්‍යක්ත වුණේ කියන කාරණේ. සමහරවිට කෙනෙක් කිව්වා නෑ ඔච්චර දේවල් කරන්න යන්න ඕන ගුවන් තොටුපොළ වහන්න යන්න ඕනේ නැහැ. මේ ලොක්ඩවුන් කරන එක තව ටිකක් හිතන්න තිබුණායි කියලා. ඇත්තටම අපි ක්‍රියාත්මක වීම හරි තැනදී වුණාද නැත්නම් ඉක්මන් වුණා නැත්නම් පහ වුණාද? මම හිතන්නේ කවුරු හරි කෙනෙක් ලංකාව ඇතුලේ කියනවා නම් ලංකාවේ රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය ප්‍රමාදයි හෝ වැරදි කියලා ඒක තාමත්ම අසාධාරණයි කියලා මම හිතනවා. මොකද අමතක කරන්න එපා අපි මේ රටේ අර පහුගිය පාස්කු 21 වෙනිදා මේ මිනිස්සු 300කට වැඩි ප්‍රමාණයක් මැරලා 1000කට ආසන්න ප්‍රමාණයක් ආබාධිත වුණේ කොපමණ කාලයක් තිස්සේ මේකට අවශ්‍ය කරන හේතු දැනගෙන ඉඳලා රජය දැනන් හිටියා මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් පියවරක් ගත්තද? එහෙන් පියවරක් ගත්තේ නැති රටක මේ අදන තත්ත්වයට මේ වසංගතයට මේ රජය මුහුණ දුන්න ආකාරය ඉතාමත්ම ප්‍රශස්තයි කියලා මට කියන්න පුළුවන්. මම අපිට උදාහරණ කීපයක් කියන්නම්. දැන් මේ ප්‍රශ්නේ පටන් ගත්තේ චීනයේ වුහාන් නගරයෙන් පටන් ගත්ත මේ උවදුර ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයේට ජාත්‍යන්තර වසංගතයක් වශයෙන් දැනුම් දීලා මේක ප්‍රශ්නයක් බවට එළියට ආවේ ජනවාරි මාසේ මැද හරිය වගේ. එතකොට චීනයේ වුහාන් නුවර වහන්න තීරණය කරේ ජනවාරි මාසේ 23 වෙනිදා. ජනවාරි මාසේ 26 වෙනිදා වෙනකොට අපේ ජනාධිපති එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවන මේ වසංගතය සම්බන්ධයෙන් ක්‍රියා කරන දවස් 3යි පරතර. කියන්නේ චීනයාරේ වහනකොට මම හිතන්නේ ලෝකෙ වෙන කිසිම රටකට කලින් ක්‍රියාත්මක වෙලා කාර්ය සාධක විශේෂ කාර්ය සාධක කමිටුවක් පිහිටවනවා. ඒ කමිටුව පිහිටවල ඊට පස්සේ අර චීනි වුහාන් වැහුවාම එතන අපේ හිර වෙන දරුවෝ 33 දෙනෙක්. ඒ දරුවෝ ගේන්න විශේෂ ගුවන් යානයක් කරලා ඒ ගුවන් යාන නිකන් යන්නේ නැහැ. ඊටාත්ම සැලසුම් සහගත විදියට ඒ කණ්ඩායම ඇරලා ඔවුන් ආරක්ෂා සහගතව ගෙනල්ලා ඔවුන් වෙනුම පැය 48ක ඇතුළත දියතලාවේ නිරෝධායන කඳවුරක් ඇරලා එහි ඔවුන් දින 14ක් නිරෝධායන කරලා කිසි කෙනෙකුට අනතුරක් නැතුව ඔවුන් ආයිත් සමාජගත කරපු ආකාරය මතක කරන්න එපා. පෙබරවාරි 1 වෙනිදා තමයි දරුවෝ ලංකාවට එන්නේ. එතකොට අපි නිරෝධායන වැඩපිළිවෙල පවා සැලසුම් කරලා ඉවරයි. ඒක පෙබරවාරි 23 වුහාන් වහනවා පෙබරවාරි 1 ලංකාවට එනකොට අපි දැක්ක අපි අපේ ඇස්වලින්ම දැක්ක මොනතරම් සංවිධානාත්මක විදිහට ඒක කරාද කියලා. ඒතකොට ලංකාවේ පළවෙනි ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා හම්බෙන්නේ පෙබරවාරි මාසේ 8 වෙනිදා. ඒතකොට පෙබරවාරි මාසේ 10 වෙනිදා වෙනකොට අපි ගුවන් තොටුපළ වහනවා. ගුවන් තොටුපළ නිරෝධායන පටන් ගන්නවා. එතකොට මේ පෙබරවාරි 10ට කලින් දින කීපයක් තුල දින 10ක් විතර කාලයක් තුල ඇවිල්ලා දැනුම් නොදී හැංගිලා හිටපුවාගෙන් තමයි ප්‍රශ්නය තුනේ. මේක මේ රජීය වරදක් කියලා කවුරුහරි කියනවනේ ඒක තමයි අසාධාරණ. අතන රජීය වරදක් නෙවෙයි එතන සිද්ධ වුනේ. ඊට පෙර ලංකාවට පැමිණිය අයට රජය දැනුම් දුන්නා. වහාම දැනුම් දෙන්න පොලිසියට ස්වයං නිරෝධායනයට ලක් වෙන්න කියලා. ඒ අතරින් කිසිදු වගකීමක් නැතුව සැඟවී සිටපු කිහිප දෙනෙක් නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. ඒ අය පසු කාලිනව හම්බෙන්න පටන් ගත්තා. ඒ වෙනට උන් සමහර අයට ආසාදනය කරලා තිබුණා. ඉතින් මේ අනුපිළිවෙල බලන් ගියාම දිනවකවන රම් බලන් ගියාම ලංකාවේ රජයේ ලෝකේ බොහෝ රටවලට පෙර ඇත්තම චීනයේ අරුණාම ඉතාමත් වේගින්ම ක්‍රියාත්මක වෙච්ච රට කියලා කියන්න පුළුවන් ලංකාව. රජයේ ගත්ත පියවර වලට ජනතාව සහාය දුන්නා නම් ජනතාව වගකීමෙන් කටයුතු කළා නම්
මම හිතනවා ජනාධිපතිතුමාගේ අපේක්ෂාව තිබ්බේ අප්‍රේල් මාසේ 3 වෙනිදා විතර යනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඇතුළේ අපිට පාලනය කරගන්න පුළුවන් කියලා. නමුත් ඒක කරගන්න බැරි වෙලා අදත් අපි දුක් විඳින අනාගතය ගැන බිය යුතු ප්‍රශ්න බවට පත්වන්නේ රජයේ වැරදක් නිසා නෙවෙයි ජනතාව අතරින් සුළුතරයක් වගකීම්තරව කටයුතු කරපු නිසා. අතරම දැන් නාලක ගොඩේව පැත්තේ සමහර වෙලාවට දැන් පහුගිය ඉක්මනටම අර මියගිය රෝගියා ඊට පස්සේ අතලුගපෙදි හම්බුච්ච රෝගියා දැන් මේ අය ඉතිහාසය හොයාගෙන යනකොට 13 වෙනිදා 15 වෙනිදා තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි උන් නිරෝධායනට යොමු වෙලා නැහැ. කොහොමද ගුවන්තොටුපළේ මග ඇරුණේ කියන කාරණේ පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා. නෑ දැන් 10 වෙනිදා ඉඳලා පටන් ගත්තාම ආපු හැම රටකින්ම ආපු අය නිරෝධායනට යවුවේ නැහැ. මම දැන් 10 වෙනිදා සිට 18 වෙනිදා විතර කාලය තුල සමහර රටවලින් ආපු අයට ස්වයං නිරෝධායනට ලක් වෙන්න කියලා අවවාද කළා මිස ඔවුන් නිරෝධායනට යොමු කරන්නේ නැහැ. ඒ කියන්නේ අනතුරුදායකම රටවල් වශයෙන් හඳුනාගෙන තිබිච්ච ඉතාලිය, ඉරානය, කොරියාව වගේ රටවල් තමයි කෙලිම කඳවුරට යවුවේ. ඒතර මේ අය ඒ දවස් කීපය තුල අතපසු වෙච්ච අය වෙන්නට පුළුවන්. නැත්නම් මම මුලින්ම කිව්වා මේ හැම කෙනෙකුටම ගුවන්තොටුපළේදී අවශ්‍ය කරන උපදෙස් ටික දීලා තිබුණා. නැත්නම් ඒ උපදෙස් ඔවුන් පිළිපදලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ දැන් කවුරු හරි ওই කාල සීමාව තුළ ලංකාවට ඇවිල්ලා තියෙනවා නම් අදාළ පොලිස් ස්ථානයේ දැනුවත් කරලා ඔබ අද දවල් 12ට ප්‍රථම දන්න කෙනෙක් හරි ඉන්නවා නම් දැනුවත් කිරීම කරන්න 12ට ප්‍රථම අනිවාර්යයෙන්ම ඔබ නිරෝධායන කාර්යය සඳහා යොමු විය යුතුයි. එහෙම නොවුනොත් රටේ නීතිය අනුව නිරෝධායන නීතීන් යටතේ ඔබට නෛතික ක්‍රියාමාර්ග ගන්නවයි කියන කාරණේ පිළිබඳව පොලිසිය අවධාරණය කරලා කියලා සිටියා. ඒ නිසා මේ පිළිබඳව අපි යලියලිත් ඔබට සිහිපත් කරනවා. මොකද මේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජයක් විදිහට ක්‍රියාත්මක කරන නිසා. දැන් ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමනි දැන් මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ගෝලීය වශයෙන් ඇති වෙන අර්බුද ගණනාවක් තියෙනවා. අපිට ඒන් වියුක්ත වෙන්න බෑ. එකක් තමයි තාම අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ බොහෝ රටවල් පිළිබඳව කතා කරද්දී සුබ සාධනවාදී රාජ්‍ය සංකල්පය. සුබ සාධනයට රජයේ ඍජුව මැදිහත් වෙනවා. එක පැත්තකින් ඉතාලිය, බ්‍රිතාන්‍ය, ඇමරිකාවේ අසරණ වෙලා තියෙන සමහරවිට ඔවුන් සුබ සාධනවාදී රාජ්‍ය සංකල්පයෙන් වියුක්ත වෙලා අර්ධ වශයෙන් තමයි ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ. බොහෝ වෙලාවට සුබ සාධනයෙන් වියුක්ත වෙලා ඉන්නේ. දැන් අපේ රටේ සුබ සාධනවාදී රාජ්‍ය සංකල්පය තුළ මිනිසුන්ට නොමිලේ දැනුම ලැබෙනවා, අධ්‍යාපනය ලැබෙනවා, රෝහල් ටිකෙන් ප්‍රතිකාර ලැබෙනවා. මේකේ තියෙන වටිනාකමත් අපිට ටිකක් මේ වෙලාවේ අඳුනා ගන්න එක අතිශයම වැදගත් නේද? මොකද ඇමරිකාවේ එහෙම තාම මේ ව්‍යාප්තිය පාලනය කරගන්න හැකියාවක් ලැබෙලා නැත්තේ නොමිලේ ප්‍රතිකාර කරන්නේ නැති නිසා. ඒක හරි අත්‍තරම කියනවා මේ ලෝකයේ මේ ඉතිහාසය පුරා විශේෂයෙන්ම පහුගිය 7 වර්ෂය පුරා විවිධ ආර්ථික න්‍යායන් ලෝකයට ආවනේ. ඒකට මුල් කාලේ විශේෂයෙන්ම කොමියුනිස්ට් වගේ රටවල් තිබුණා සම්පූර්ණ සුබ සාධක ආර්ථික ක්‍රමවේදය. ඒතකොට ලංකාවෙත් යම්කිසි වකවානුක ඒ තත්ත්වය අපි පිළිගත්තා. නමුත් ඊට පස්සේ ආව විවෘත ආර්ථිකය. ලංකාවට 1970 ගණන්වල ආපු විවෘත ආර්ථිකය ඊට පෙර ලෝකයේ විශේෂයෙන්ම යුරෝපීය රටවල ප්‍රචලිත වෙලා ඒක හොඳ ක්‍රමයක් කියලා සමහර අය විශ්වාස කරන්න පටන් ගත්තා. ඉතින් මේ විවිධ ආර්ථික ක්‍රමවේදයන් අත්හදා බලලා තියෙනවා. ඇමරිකාව වගේ රටක් ගත්තම මේක සම්පූර්ණයෙන්ම මේ ධනවාදී ආර්ථික ක්‍රමවේදය තියෙන සියල්ල මුදල් මත තීරණ වෙන ආර්ථික ක්‍රමවේද. හැබැයි මේ මොකද්ද රටකට ගැලපෙන්නේ කියන කාරණය ගැන නිරන්තරයෙන්ම වාද විවාද තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි යෝජනා කරලා තියෙන්නේ මෙන්න මේ දෙක අතර මිශ්‍රණයක්. ඒ කියන්නේ රාජ්‍යාංශයේ හා පෞද්ගලිකාංශයේ දෙකම එකට සම්බන්ධ කරගෙන කල්පනාකරණය කරගෙන යන්න ඕන කියන ආර්ථික ක්‍රමවේදය තමයි අපි කතා කරන්නේ. ඒත් වශයෙන්ම අද ලෝකයේ ප්‍රබලතම ආර්ථිකය බවට පත් වෙලා තියෙන චීනේ පාවිච්චි වෙන්නේ මේක සෝෂල් මාකට් ඉකොනොමි කියලා එකට කියන්නේ. ඒ කියන්නේ පෞද්ගලිකාංශයටත් අවස්ථාව දෙනවා ආර්ථිකයේ ඍජුව සම්බන්ධ ආර්ථිකය කරන. හැබැයි රාජ්‍යාංශයේ තාමත්ම ශක්තිමත්ව තබාගෙන ඒ ආර්ථිකයේ තියෙන මර්මස්ථාන රාජ්‍යාංශ විසින් පාලනය කරනවා. දැන් තරගකාරී ආර්ථික ක්‍රියාවලිය කියනවා ආණ්ඩුවත් රාජ්‍ය පාර්ශවයත් එක පැත්තකින් ආණ්ඩුවක් ඉන්නවා. ඒ වගේම ආර්ථික මර්මස්ථාන පාලනය කිරීමේදී රජය වැඩි වගකීමක් දරනවා. ඒතකොට ලංකාවේ වාසනාවකට වගේ මේ සෞඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය වගේ දේවල් රජයේ යටතේ තාමත් තිබීමේ වාසිය අපිට මේ අර්බුදයේදී හොඳටම පෙනුණා. දැන් අපිට ඒක නිසා තමයි පුළුවන් වුණේ මේ අර්බුදේ පටන් ගත්ත ගමන් මේක සම්පූර්ණයෙන් මේ අතට ගන්න. ඇමරිකාවට බැරි වුණා ඒක. ඉතාලියට කරගන්න බැරි වුණා ඒක. යුරෝපයට කරගන්න බැරි වුණා ඒක. මොකද ඒවා තිබුණ සෞඛ්‍ය සේවාවන් තිබුණේ පෞද්ගලිකාංශයේ අතේ. ඉතින් ඒක මම හිතන අනාගතය ගැන අපි කතා කරනකොටත් මම හිතන්නේ මේ අපි කතා කරපු දේ වැදගත්කම මම හිතන්නේ මේ සිද්ධියෙන් තහවුරු වෙන තව බොහෝ දේවල් අපිට මේ කතා කරන්න පුළුවන්. අපි අත්‍යවශ්‍යම මේ දැක්මක් විදියට කියපු දේවල් වල වටිනාකම මේ අර්බුදයෙන් ඉතාමත්ම හොඳට පැහැදිලිලා තියෙනවා.
ඇත්තටම නිකම් බෙහෙත් ටික දෙන නිකම් අධ්‍යාපනය දෙන එක සමහර වෙලාවට වටිනාකමක් නැහැ කියලා තේරිච්ච තැන ඔබට තියෙන්නේ නැතිනේ. සමහරලාට බෙහෙත් ටික ගෙනත් දුන්නාම ඒකයි මෙහෙම දෙන්නේ කියන තැනට සමහර තැන්වලදී දැන් ඇමරිකාවේදී කොරෝනා වෛරසය හැදිලා රෝහල් ගත වෙන්නේ නැති සමහරලාට උන්ට ඒ රටේ ඉන්ෂුරන්ස් එක නැති නිසා අනිවාර්යයෙන්ම උන්ට ඒ රක්ෂණාවරණයක් තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. අපි වාසනාවන්තයි. ඒ නිසා තමයි ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙන්නේ ඍජු මැදිහත් වීමක් වෙලා මේ වෙලාවේ මේ බරපතල තත්ත්වය තුළ ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් පෙනී ඉන්න සහ ඔබ සුරක්ෂිත කරගන්න පුරවැසියන් විදිහට. එතනින් එහාට ගිහිල්ලා කොරෝනා වෛරසයත් එක්ක අපේ රටේ ආර්ථික ගැටලු ගණනාවක් පරණගෙනවා හෙට දවස වෙනකොට. නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් මේ මොහොත වෙන විට අඩාල වෙලා තියෙන්නේ. ඒ සඳහා වෙන ක්‍රියාමාර්ග කොයි විදිහටද සැලසුම් වෙන්නේ කියන කාරණය පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඊට කලින් අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. අපි අලිත ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමන් එක්ක මේ පවතින තත්ත්වය පිළිබඳව කතා කරන්නේ. එක් පැත්තකින් කොරෝනා ව්‍යාප්තියත් එක්ක ලෝක අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ අර්බුදයෙන් අපිට ගිලිහෙන්නට හැකියාවක් නැහැ. අපිත් ඒ අර්බුදයේම එක පාර්ශවයක් නිසා අපිටත් එහි ප්‍රතිවිපාක අත්විඳින්න වෙන්න සිද්ධ වෙනවා. නමුත් අවශ්‍ය වෙන්නේ ඒ සඳහා අපි කල්යල් ඇතිව සූදානම් වීම. අපි දන්න කාරණයක් තමයි පාර්ලිමේන්තුව විසිරවීමත් එක්ක සමහර වෙලාවට මේ කටයුතු පාලනය කරගන්න නැත්නම් කළමනාකරණය කරගැනීම යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙයි කියන කාරණය පිළිබඳව බොහෝ අය අදහස් පළ කළා. නමුත් දැන් කියන කතාවක් තමයි මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසිරූපීම තමයි හොඳම දේ කියලා. මොකද නැත්නම් අපි දන්න කාරණයක් තමයි වාද විවාද කර ඉන්නවා. පාර්ලිමේන්තුව රැස්වෙන සමහරලාට මේවා සිද්ධ වෙන්නේ නැහැ. අපේ රටේ තියෙන රාජතාන්ත්‍රික ක්‍රියාවලිය අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයාගේ ඒ දූරාවලියේ තියෙන ක්‍රමවේදයත් එක්ක මේ සහන ගමට ගලා යාම පිළිබඳව යම් ප්‍රශස්ත තැනක තියෙන. හැබැයි අමතක නොකළ යුතුයි යම් සිදුවීම් හරහා ඒ ක්‍රියාවලියේ අඩුලුහුඩුකමුත් අපි දකිනවා. විශේෂයෙන්ම ඔබ යම් කෙනෙකුට සහනයක් ලබා දීම වෙනුවෙන් යම් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන ආදරණීය ආරාධනාව ඔබට කරනවා. මොකද මේ වෙලාවේ කළ යුතුම දෙයක් නිසා පාර්ලිමේන්තුව විසිරවීම සහ මේ වෙලාවේ මේ පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම රාජතාන්ත්‍රික මට්ටමින් සහ විශේෂයෙන්ම රාජ්‍ය නායකයා විදිහට අනෙක් පැත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම ඇත්තටම මේ වෙලාවේ ප්‍රශස්ත තැනක තියනවාද නැත්නම් අඩුලුහුඩුකම් දකින්නවද නාලක ගොඩේවා මැතිතුමනි අපි හදාගත යුතු තැන් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් පාර්ලිමේන්තුව විසිරුවා තිබීම මම හිතනවා මේ වෙලාවේ අපිට ආශිර්වාදයක් වුණා. මොකද අපි ක්ෂණිකව තීන්දුව తీරන ගත යුතු වෙලාවක්. විශේෂයෙන්ම ඔබ දන්නවා අපිට තිබිච්ච පාර්ලිමේන්තුව රජයට බහුතර බලයක් තිබිච්ච පාර්ලිමේන්තුවක් නෙවෙයි. රජයට තිබුණේ සුළුතර බලයක්. ඒතර ඒ සුළුතර ආණ්ඩුවට අයවැයක්වත් සම්මත කරගන්න බැරුව පනත සම්මත කරගන්න බැරි තත්ත්වයක් තමයි ඊට පෙර තිබුණේ. අපි දැක්ක අර ගෙවීම් කරන්නට හිර වෙලා තිබිච්ච පාර්ලිමේන්තුවට මේ අන්තර්කාලීන අයවැයක් ගේන්න උත්සාහ කරපු වෙලාවේ ඒක පරාජය වෙච්ච හැටි. ඔබ හිතන්න මේ කොරෝනා ආපු වෙලාවේ අපිට ඒ තත්ත්වෙට මුහුණ දෙන්න උනා නම් මොකද වෙන්නේ? අදත් අපි දකිනවනේ මේ විපක්ෂයේ මහත්වරු මේ ගැන විවේචනය කරන ආකාරයේ සමන්තරන් මේ හාසජනකද කියලා සමහර වෙලාවට. ඒතර මේක පාර්ලිමේන්තුවේ කතා කරලා පාර්ලිමේන්තුවේ මුදල් අනුමත කරගෙන කරන්න සිද්ධ වුණා නම් විශාල අර්බුදයකට අපිට යන්නට ඉඩ තිබුණා මේ අපිට තිබිච්ච පාර්ලිමේන්තුව නිසා. මොකද රජයට බහුතර බලයක් තිබිච්ච පාර්ලිමේන්තුවක් නොවන නිසා. නමුත් පාර්ලිමේන්තුව විසිරුවට පස්සේ අපිට නෛතිකව ජනාධිපතිතුමාට බලයක් එනවා මුදල් පාලනය සම්බන්ධයෙන්. ඒ නිසා කැබිනට් මණ්ඩලයට තීන්දුව తీරන ගැනීමේ හැකියාව තිබුණා. ඒක තමයි අපිට වාසනාවට හිටලා තියෙන මේ වෙලාවේ. මොකද ක්ෂණිකව තීරණ අරගෙන ඒ තීරණ ඉදිරිපත් කරන්න අපිට මේ වෙලාවේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා තමයි ජනතාවට විශාල සහන ප්‍රමාණයක් අනුමත කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පහුගිය දවස්වල ඔබ දකින්න නැති මොනතරම් සහන ජනතාවට දීලා තියෙනවද, ව්‍යාපාර වලට දීලා තියෙනවද කියන කාරණේ අපිට ඕන තවදුර විස්තරයට කතා කරන්න පුළුවන්. ඒ කාර්ය කරනවා. ඒතර රාජ්‍ය සේවකයන්ගේ මේ සම්බන්ධය ගත්තාම මම හිතන්නේ විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ ජනාධිපති කාර්ය සාධක කමිටු දෙකක් බලකා දෙකක් පිහිටෙව්වා. මේවට විශාල වශයෙන් ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වෙලා හිටියා. ඒ අයගේ වැඩපිළිවෙල ගැන මම හිතනවා පුරවැසියෙක් වශයෙන් අපි පුරවැසියෝ අපි දිහා බලන් ඉන්න පුරවැසියෙක් වශයෙන් අපි තාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔහුගේ කැපවීම ගැන. හැම කෙනෙක්ම තාමත්ම කැපවීමෙන් රෑ දවල් නොතකා මේ අරගලේ
වෙනුවෙන් කැප වෙලා ඉන්න හැටි අපි දැක්කා. මම හිතන්නේ අපි ඒවල අඩුපාඩු දකින්නට වඩා ඔවුන් කරන්නා වූ කැපවීමයි අගය කළ යුත්තේ මේ වෙලාවේ. හැබැයි එතනින් එහාට ගියාම අපි මතක තියාගන්න තව බොහෝ පිරිසක් ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. දැන් අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ඇත්තටම මේ ඉතාමත්ම මේ ශක්තිමත් යාන්ත්‍රණයක් අපිට තියෙනවා. දැන් මේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වෙන්නේ නැති වෙලාවේ මේ සෑම දිස්ත්‍රික්කයකටම ඉන්නවා දිස්ත්‍රික්කීය පාලනය කරන ලේකම්වරයෙක් ඉන්නවා, ඊළඟ ප්‍රාදේශීය ලේකම්වරු ඉන්නවා, ඊළඟට සෑම වසමකටම නිලධාරීන් 5 දෙනෙක් පවන්නවා, සමෘද්ධි නිලධාරියෙක් ඉන්නවා, සංවර්ධන නිලධාරියෙක් ඉන්නවා, ග්‍රාම සේවක නිලධාරියෙක් ඉන්නවා, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙක් ඉන්නවා, පොලිසියක් තියෙනවා. මේ වගේ රාජ්‍ය නිලධාරීන් මේ හැම වසමකටම 5 දෙනෙක් පමණ ඉන්නවා. ඒතකොට මේ යාන්ත්‍රණය හරියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් අර උඩින් ගන්නා තීන්දුව తీරන අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපිට කිසි කෙනෙක් අවශ්‍ය නැහැ. අපිට අතට දේශපාලනඥයෝ අවශ්‍ය වෙන්නේ නැහැ මේ තීන්දුව ගන්න. මොකද දේශපාලනඥයෝ අවශ්‍ය තීන්දුව ගන්න. ක්‍රියාත්මක කිරීම කරන්න රාජ්‍ය නිලධාරීන්. පහුගිය කාලේ අපි හැමතිස්සෙම වරද්දාගත්ත දේ තමයි මේ වැඩ කරන්නේ නෝ දේශපාලනඥයෝ. තීන්දුව ගන්න ඒගොල්ලෝ දන්නේ නැහැ. තීන්දුව ගන්න එක පාර්ලිමේන්තුව කරලා වැඩ කරන එක රාජ්‍ය නිලධාරීන් දෙන එක තමයි හරි ක්‍රමය. දැන් තීන්දුව ගන්න පාර්ලිමේන්තුව නැහැ. නමුත් කැබිනට් මණ්ඩලයේ ඒ තීන්දුව ගන්නවා. දැන් රාජ්‍ය නිලධාරියන් හරහා තමයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒක අපි දකින සමහර තැන්වල තාමත්ම හොඳින් සිද්ධ වෙනවා. තාමත්ම කාර්යක්ෂමතාවකාරී සිද්ධ වෙනවා. සමහර තැන්වල තාමත් ඒක අවශ්‍ය කරන වේගයට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තාමත් ඉක්මනට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම මම හිතන්නේ රජයේ සෞඛ්‍ය සේවාව, රජයේ හමුදාවන්, රජයේ නිලධාරීන් මෙතෙක් මේ කරපු වැඩ ගැන අපි අගය කළ යුතුයි. තාමත්ම ප්‍රශස්ත විදියට බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා. අඩුපාඩු තාමත් තියෙනවා. ඒ අඩුපාඩු අපි හදාගෙන ඉස්සරහට යන්න බලමු. මේක ඉක්මනට ඉවරන ප්‍රශ්නයක් නෙවෙයි. මේක තව සෑහෙන කාලයක් ඉස්සරහට යන බව පේනවා. මොකද අපි මේ විසඳා ගන්න තිබිච්ච ප්‍රශ්නය දැන් අවුල් කරගෙන ඉවරයි. දැන් අපිට පේනවා මේ වේගෙන් මේ ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක එක පැත්තකින් ලංකාව ඇතුලේ මේක පුපුරා ඉද්දී ලෝකේ පුපුරලා ඉවරයි. ලෝකයේ අනික් හැම රටකම මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ පාලනය කරගන්න බැරි විදිහට එහාට ගිහලා එන අපිට ඇතුළත් ගිනි පිටතත් ගිනි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි දැන් කල්පනා කරන්න ඕනේ මේ තත්ත්වය ටිකක් කලක් පවතිනවා කියලා තේරුම් අරගෙන අපි ඒකට රටක් ජාතියක් වශයෙන් මුහුණ දෙන්නේ කොහොමද කිනකට ඇඟිලි දික් කරගන්නේ නැතුව කියලා. ඇත්තටම එක් පැත්තකින් කතා කළොත් මේකත් මේ අර මානුෂික ක්‍රියාවලියක් වගේ මේ වෙලාවේ වෛද්‍යවරුන් හෙදෙහිදියන් ප්‍රමුඛව වුන් ඉදිරියේ ගමන් කරනවා මේ කොරෝනා වසංගතයෙන් ජනතාව බේරා ගැනීම වෙනුවෙන්. අනෙක් පැත්තෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. අපි දකිනවා ත්‍රිවිධ හමුදාපතිතුමන් පොලිස්පතිතුමන්ලා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් අඛණ්ඩව දිවාරයන් ඔබලා මේ තත්ත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් ඔවුන් දැඩි කැපවීමක් සිදු කරනවා. දේශපාලන යාන්ත්‍රණය තුලත් ඒ එලෙසමයි. අපි එනිසාම තමයි මේ වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන දිවාරයන් නොබලා කැපවෙන වෛද්‍යවරුන් අතුරු කාර්ය මණ්ඩලයන් සුව විරුවන් බවට පත් කරන්න අපේ සභාපතිතුමාගේ සංකල්පයක් අනුව නිරන්තර ප්‍රණාමය අපි ඔවුන් වෙනුවෙන් පුද කරන්න මේ වෙලාවේ අත්‍යවශ්‍යම කාරණයක් නිසා. හැබැයි එක්තැනකදී ඉතාලියෙන් මේ තත්ත්වය කොරෝනා පාලනය සම්පූර්ණයෙන් ගිලිහෙන්නේ වගකීම් විරහිත පුරවැසියන් හින්දා. ඔවුන් ගිහලා වෛද්‍ය කාර්ය මණ්ඩලයට ලෙඩ කරාට පස්සේ අන්තිමට ඔවුන්ට ප්‍රතිකාර කරන්න වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නැති වෙලා තියෙන නිසා අපේ රටෙත් එහෙම තත්ත්වයක් ඇති නොවන තැනට වගකීම් සහිත පුරවැසියන් විදිහට ඔබ කටයුතු කරන්න කියන කාරණේ අපි අලියලිත් ඔබට සිහිපත් කරනවා. ආචාර්ය නාලගොඩේවා මැතිතුමනි, අපි දන්න කාරණයක් තමයි අපි සේවා ආර්ථිකයක් මත පදනම් වෙච්ච රටක්. අනිත් කාරණේ තමයි අපි IMF එකෙන් ණය ගන්නවා. අපිට ණය ආධාර ලැබෙනවා. දැන් ඇතුළත් ගිනි පිටතත් ගිනි කියවනේ. දැන් ඔබතුමා සඳහන් කරා වගේම අපේ ගේට් ගිනි අරගෙන තියෙන්නේ, අපිට උදව් කරන්න ඉන්න අයගේ වලුත් ගිනි අරගෙන තියෙන්නේ. එතකොට ඔවුන් ඉස්සලම උත්සාහ කරන්නේ පිටත ගිනි ගන්න ගයක් නිවන්න නෙමෙයි, Tamanගේ ගේ ගිනි ගත්තා නම් ඒක නිවා ගන්න. දැන් ওই කියන කාරණයක් එක්ක වෙනත් රටවලින් අපට ලැබෙන ආධාර හෝ වේවා ණය හෝ වේවා නොලැබෙන්න පුළුවන්. සහන මල්ලක් දීලා තියෙනවා. ඇත්තටම මිලියන ගානකට සහන දීලා තියෙනවා. මෙහෙම දීලා රටක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්ද? මෙන්න දෙන එකේ ගැටලුවක් කියනවා නෙවෙයි, අනාගතය පිළිබඳව බොහෝ දෙනෙක් කරන ප්‍රශ්න කිරීමක් තමයි මේක. රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්ද කියන කාරණේ නාලගොඩ හේවන්තව. අපිට අනාගතය ගැන හිතන්න කලින් වර්තමානය ගැන හිතන්නම වෙනවනේ. අපේ රටේ මේ හදිසිය අපිට සිද්ධ වුණා, හදිසි නීතිය ගෙනල්ලා මේ විදිහට පාලනය කරන්න. මොකද මිනිස්සු මේක හරියාකාරව අතට ගත්තේ නැති නිසා. එතකොට ඒ තත්ත්වයේ යටතේ එකපාරටම මිනිසුන්ට සිද්ධ වුණා ගෙවල් වලට හිර වෙන්න. ගෙවල් සමාජයට අවශ්‍ය කරන කෑම ප්‍රමාණය තිබුණේ නැහැ. සමහර අය එක්රැස් කරගන්න මුදල් උත්තරේ නැහැ. ඒ නිසා අත් වශයෙන් මේ වෙලාවේ ලොකු අර්බුදයක් ජනතාව අතර ඉන්නවා. ඒක අපි පිළිගන්නවා. ඒක තමයි යථාර්ථය. අත් වශයෙන්ම දුප්පත් මිනිස්සු මොනතරම් වේදනාවක් විඳිනවද මේ වෙලාවේ Tamanට දරුවන්ට පවා කන්න දෙන්න බැරුව කියලා තේරෙන්නේ ජනතාව සමග ඉන්න අයට තමයි.
එතන විශාල ගැටලුවක් තියෙනවා. අපි සියලු දෙනාම කම්පා කරන විශාල අර්බුදයක්. ඒකට අපිට මේ වෙලාවේ තියෙන ප්‍රධාන දේ තමයි මේකට විසඳුමක් හොයාගන්න. අපි මිනිස්සු ජීවත් කරවන්නේ මේ සියල්ල කරන්නේ. ඇත්තට මේ සියලු තීන්දුව ගන්න අවසානයේ ජනතාව ජීවත් කරන්නේ. ඒ නිසා රජයේ මොනතරම් ආර්ථික වශයෙන් අමාරුවක වැටලා තිබුණත් පසුගිය කාලේ මේ රටේ ආර්ථිකය අවකලමනකරණ නිසා වෙච්ච නිසා 2% විතර ආර්ථික වර්ධන වේගයේ රටේ ආර්ථික වර්ධන වේගය කඩා වැටලා ආර්ථිකය පිරිහිලා තිබිච්ච හැටි අපි හැමෝම දන්නවා. ඒක නැවත මතක් කරලා වැඩක් නැහැ. නමුත් මේ සියලු ප්‍රශ්න මැද්දේ රජයේ තීන්දුවක් ගත්තා කෙසේ හෝ ගිහලා මේ ජනතාවට අවශ්‍ය කරන සහන දෙනවා කියලා. දැන් ඔබ දකින්නද පහුගිය දවස්වල මේ දිනක මේ රූපවාහිනී බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ කාර්යසාධක බලකාය අත්‍යවශ්‍යව සම්බන්ධයෙන් ප්‍රධානීය වශයෙන් ඇවිල්ලා පැහැදිලි කරා අරගෙන තියෙන තීන්දුව తీරන ගැන ජනාධිපති ලේකම්තුමා විසින් නිකුත් කරලා තියෙන චක්‍රලේඛනය අනුව විශාල ප්‍රමාණයක් ජනතාවට රජය මේ වෙලාවේ රුපියල් 5000කවත් වරක් පමණ ගෙවන දීමනාවක් දෙන්නට තීන්දුව කළා තියෙනවා. ඒ දීමනාව ලැබෙන ජන කොටස ලක්ෂ 60ක් පමණ වෙනවා. ඒ කියන්නේ රටේ සාමාන්‍යයෙන් ආදායම උපන ජන කොටස ලක්ෂ 80ක් පමණ වෙද්දී ඉන් 70කට 80කට පමණ මේ සහන ලැබෙන විදිහට තමයි මේ රජයේ තීන්දුව අරන් තියෙන්නේ. ඒකට මේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක වෙලා ජනතාව අතරට මේ මුදල් යෑමේ යම් ප්‍රමාදයෙන් අපි දකිනවා. ඒ නිසා තමයි මම කියනවා අපේ රාජ්‍ය ආන්දරේ හරියකාරව ක්‍රියාත්මක වෙලා මේ මුදල් ජනතාව අතර හැකියතාක් ඉක්මනට යා යුතුයි. නැත්නම් තීන්දුව ආණ්ඩුව අරන් ඉවරයි. ඒ තීන්දුව ආණ්ඩුව අරන් තියෙන්නේ මේ ආණ්ඩුවට සල්ලි ගොඩක් තියෙන නිසා නෙවෙයි. ඒ තීන්දුව නොගෙන ජනතාව ජීවත් කරන්න බැරි නිසා. එතනින් එහාට අපි කල්පනා කරලා බලන්න ඕනේ අනාගතේට අපි මොහොන දෙන්නේ කොහොමද කියන එක. ඉතින් අපිට මේ හැමදාම මේ පිටරටවල් වල මත යැපෙන මේ ගෝලීය ආර්ථිකය තුල ඒ සීමාවන් අපිට දැන් බිඳින්නට වෙනවා. අපිට දේශීය ආර්ථිකය ගොඩනගා ගන්නට කාලය ඇවිල්ලා තියෙනවා. මේක අපි නැවත නැවත කියපු දෙයක්නේ. දැන් අපි බලන්න ආහාර ගන්න දැන් අද මේ ලංකාවට එන ආහාර ලංකාවේ පරිභෝජනය කරන ආහාර වලින් බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් පමණ විදේශ ආහාර අපි පරිභෝජනය කරනවා. රුපියල් වලින් ගන්න රුපියල් බිලියන 260ක් පමණ ප්‍රමාණයක් වසරකට අපි පරිභෝජනය කරන පිටරටින් එන ආහාර. මේක විශාල මුදලක්. නමුත් ඒ ආහාර එකින් එක අපි අරන් බැලුවොත් සියල්ල ලංකාව තුළ ඒ විකල්පයක් තියෙනවා. ඉතින් අපිට ඒ වගේ දේවල්ට යන්න පුළුවන්. අපිට අපේ එළවලු අපේ පළතුරු ඒ සියල්ල අපිට නිපදවා ගන්න පුළුවන්. අපි පිටරටින් මාළු ගෙන රටක්නේ. අපි පිටරටින් එළවලු ගෙන රටක්නේ. අපි පිටරටින් පළතුරු ගෙන රටක්. ඔව් දැන් අපි පරිභෝජනය කරන මිරිස් වලින් 98%ක් අපි පිටරටින් ගේනවා. ඉතින් මේවා සියල්ල අපිට මේ රට ඇතුළත නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අපිට වැඩි කාලයක් යනවා. ඒ කියන්නේ දැන් අපි ධන කාරණයක් නේ නාලගොඩේ මත මොකක් හරි ගැටලුවක් ආපුවාම අපි ඇත්තටම යුද්ධය ජයගත්තේ අපේම හැඩයකට අපේම ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරමු. දැන් ඔබතුමා කියන්නේ මේ වෙලාවෙත් රටේ අනාගතය පිළිබඳව හිතනවා නම් නැත්නම් ආර්ථික කළමනාකරණයක් ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම දේශීය හැඩයකට හුරු වෙච්ච ගමනක් යන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි අත් වශයෙන්ම ඕන දෙයක් ගැන දීර්ඝ කාලීනව හිතලා ඒ පියවරවල් ගන්නවා නම් විශේෂයෙන්ම අපි පහුගිය කාලේ කියපු දේවල් අපි කළා නම් අපිට මේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් මේ වෙන විටත් ඇවිල්ලා තියෙනවා. අපි දිගින් දිගටම කියපු දේ තමයි කෘෂි කර්මාන්තයෙන් රට සම්පෝෂිත වෙන්න ඕනේ කියන එක. අතට මේ රජයේ බලයටපත් වෙලා තා ජනාධිපතිතුමා බලයටපත් වෙලා තාම හරි කාලයක් නැහැ මේක ක්‍රියාත්මක කරන්න කාලයක් හම්බුන්නේ නැහැ. නමුත් එතුමාගේ ප්‍රතිපත්ති පැහැදිලිව කියපු දේ තමයි අපි ආහාර වලින් සම්පෝෂිත වෙන්න ඕනේ කියන එක. ඒතර ආහාර වලින් සම්පෝෂිත වෙන්න අපිට පුළුවන්. මේ සරුසාර රටේ අපේ රටේ තියෙන දේශගුණයත් එක්ක අපේ රටේ හැම බිම්මංගලක්ම අපි ප්‍රයෝජනට ගත්තොත් ආහාර වලින් සම්පෝෂිත වෙනවා නෙවෙයි අපිට මේ ආසියාවටම මේ ආහාර සපේ රටක් බවට පත්වන්නට අපිට හැකියාව තියෙනවා. ඒකට අපි දැන්වත් අවතීර්ණ වෙන්නට ඕනේ. අපි හැම ගෙදරකම හැම බැල්කනි එකම අඩු ගානේ බෙරිස් ටිකක් තක්කාලි ටිකක් වවා ගන්න පුළුවන් තත්වයකට අපි මානසිකව අපේ ආකල්පමය වශයෙන් අපි වෙනස් වෙන්නට ඕනේ. අපේ ඒ කියන්නේ මේ අර සිරිමව් බණ්ඩාරනායක මැතිණිය ආරම්භ කරන්න ගියපු වගා සංග්‍රාමයේ යලි ආරම්භයක් අවශ්‍යයි. එතන මම පොඩි තව එක දෙයක් ඔබට මතක් කරන්න අපි මේක අදහස් කරන්නේ මේ රට මේ කෘෂිකාර්මික ආර්ථිකයකට යන්න අපි කතා කරනවා කියලා. දැන් අද ලංකාවේ ආර්ථිකයේ දල ජාතික නිෂ්පාදිතයෙන් කෘෂි කර්මාන්තයේ දායකත්වය 7%යි. ඒක තාමත්ම අඩු මට්ටමක තියෙන්නේ. එතකොට කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙන ජන කොටස 30% පමණ වෙනවා. ඒතකොට අපිට දායන්න පුළුවන් 7%ක දායකත්වයක් දෙමින් 30%ක ජනතාව ජීවත් වෙනවා. වුන් මොනතරම් දරිද්‍රතාවෙන්ද ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ මේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නට ඕනේ, මේකට තාක්ෂණය ගේන්නට ඕනේ, මේකෙන් අපනයන
ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්න ඕනේ මේ විදිහට මේ ජන කොටසේ ආදායම් මට්ටම නැගිටවන්න ඕනේ කියන කාරණේ අපි දිගින් දිගට කිව්වා. දැන් මේ ඉදිරියට එන ආහාර අර්බුදයත් එක්ක මේ කතාව තවදුරටත් තහවුරු වෙනවා. අපිට විශාල ආහාර අර්බුදයක් ලෝක ආහාර අර්බුදයක් එනවා. ලෝකයේ දැන් මේ ගුවන් තොටුපළ වහලා නැව් තොටුපළ වල වහලා ආහාර එහාට මෙහාට යන්න නැතු වුණාම පිට රටින් ආහාර නිකන් බලන් ඉන්න අයට කන්න නැතු වෙනවා. ඉතින් අපිට වාසනාවකට වගේ අපිට සුළු කාලයක ඇතුළත මේ ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න පුළුවන්. ඒක සොයාගත යුතු වෙනවා. ඉංග අදහස් කරන්නේ සමස්ත ආර්ථිකයම කෘෂිකාර්මික ආර්ථිකයක් වෙනවා කියලා. අපි කියන්නේ ආහාර වලින් අපි සම්පෝෂිත වෙන්න ඕනේ. ඒ අනිත් පැත්තට අපේ සේවා ආර්ථිකය, අපේ කාර්මික ආර්ථිකය අපි දියුණු කරන්න. දැන් මම කර්මාන්ත පැත්තෙන් බැලුවම අපිට මේ අර්බුදයත් එක්ක අලුත් අවස්ථාවන් රාශියක් එනවා. අද අපේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රය ගත්තාම අපේ රටට විදේශ ආදායම ගේන ක්ෂේත්‍ර වලින් පළවෙනි එක තමයි විදේශ රටවල රැකියා කරන අයගෙන් එන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 7ක් විතර වගේ එනවා. දෙවෙනිට එන්නේ ඇඟලුම් කර්මාන්තය. ඇමරිකන් ඩොලර් බිලියන 5ක් විතර වගේ එනවා. තුන්වෙනිට සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 4ක් විතර වගේ. ඒතර අපිට ඉස්සරහට මේ සංචාරක ක්ෂේත්‍රයේදී මේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය ගන්න. ඇඟලුම් ක්ෂේත්‍රය අපි අත් වශයෙන්ම ප්‍රසිද්ධ වෙලා තිබුණේ විලාසිතා වලට. ඇඳුම් මහන රටක් වශයෙන් විශාල හොඳ ආදායමක් ලැබෙන ඉහළ පෙළේ විලාසිතා මහන රටක් වශයෙන්. නමුත් අපිට දැන් පේනවා අලුත් අවස්ථාවක් තියෙන මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ඇඳුම් නැතුව අවශ්‍ය කරන පහසුකම් නැතුව ලෝකයේ දියුණු රටවල් දැන් අසිරුතාවට පත් වෙලා තියෙනවා. අපිට මේ අවස්ථාව සමග ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඔව් දැන් ඇමරිකාව Tamanගේ මේ ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ඒ කර්මාන්ත විවර කරගන්න නිෂ්පාදනයන් යොමු වෙලා තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කරන දේවල් නිෂ්පාදනය කිරීම වෙනවා. ඒ කියන්නේ අපේ රටේ අලුත් මාවතක් විවර කරගත යුතු නිසා අලුත් නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න ඕනේ. ඒක මම කියන්නේ දැන් ලෝකයේ හැඩය වෙනස් කරගන්න. වෙනස් කරන අපි බලනවා ලෝකයේ මොනවද අලුතෙන් හැදෙන අවස්ථාවන් කියලා. මේ සෞඛ්‍යයට ලෝකයේ පුරාම එන අවධානයත් එක්ක සෞඛ්‍ය ශ්‍රේෂ්ඨී අපිට අවස්ථාවන් ගන්නවක් විවර වෙවි. ඇඟලුම් කර්මාන්ත විතරක් නෙවෙයි අනික් කර්මාන්ත වලට අනිත් නිෂ්පාදන භාණ්ඩ හදන්න අපිට අවස්ථාව ලැබේ. අපි දැක්කා මේ පහුගිය දවස්වල ලංකාවේ නිර්මාණය වෙච්ච විසඳුම් මේ සෞඛ්‍ය ක්ෂේත්‍ර වල උපකරණ එන හැටි. ඉතින් අපිට මේවා කර්මාන්ත විදියට දිනු කරන්න පුළුවන්ද කියලා අපි බලන්න. අපිට බෑ කිය ඉඳලා හරියන්නේ නැහැ. අපිට පුළුවන්. ඇත්ත වශයෙන්ම අපේ මිනිස්සු තමයි මේ වෙන රටවල ගිහිල්ලා මේ සොයාගැනීම් හුඟක් කරන්නේ, මේ නිර්මාණ කරන්නේ. ඉතින් අපේ මිනිස්සු අපේ රට ඇතුළත මේවා නිර්මාණය කරලා පිට රටවලට ඒවා සපයන්න පුළුවන් තත්ත්වයට යන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇතුව අපි අවතීර්ණොත් මේ අවාසනාවන්ත තත්ත්වේ වාසනාව බවට අපිට හරව ගන්න පුළුවන් වෙවි. දැන් මේ අර්බුදයත් එක්ක බොහෝ වෙලාවට විදේශගත වෙලා ඉන්න දරුවන්ට අම්මලා කියන කාරණය තමයි පුතේ ඉක්මනටම ලංකාවට එන්න මඤ්ඤොක්ක ගහක් හරි දෙවන අපි කමු කියලා. දැන් විදේශගත වෙලා හිටපු රැකියා කරපු අයට බොහෝ වෙලාවට අනාගතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන බරපතල ගැටලුවක් රැකියාවලින් සමහරලාට වුන් ඉවත් කරන්න ඉඩ තියෙනවා සහ ඉවත් වෙන්න ඉඩ තියෙනවා. අපේ රටේ රැකියා අර්බුදේ නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. මේකට කොහොමද රටක් විදිහට අපි මුහුණ දෙන්නේ, මොන වගේ සැලසුමකටද යා යුත්තේ කියන කාරණේ පිළිබඳව අපි ටිකක් කතා කරන්න සූදානම්. ඊට කලින් අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. අපි අනිත් 7 වෙනි පැයේ ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමන් එක්ක කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක රටේ ඇති වෙලා තියෙන තත්ත්වය සහ ලෝකීය ආර්ථිකමය වශයෙන් ඇතිවන අර්බුදයන් පිළිබඳව අපි හඳුනා ගැනීම කියන්නේ අවසන් විනාඩි කිහිපය. දැන් කොරෝනා වසංගතයෙන් මේ වෙලාවේ ඔබ බොහෝ සෙයින් පරිස්සම් විය යුතුයි. මේ අධි අවදානම් කාල සීමාවක් ඉන්නේ. යලි යලිත් ඔබට සිහිපත් කරන්නේ ඔබේ 4 සීමාව තුල ඔබ ඉන්න. මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම දේ ඒක. බොහෝ වෙලාවට යම් අඩුපාඩු ඔබට ඇති. ඒ වෙනුවෙන් රජයේ ඍජු මැදිහත් වීම තුළ සහ පෞද්ගලික අංශයන් වල මැදිහත් වීම තුළ ඔබට අවශ්‍ය කරන අවශ්‍යතාවයන් පූර්ණ කර ගැනීම වෙනුවෙන් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරන්න කියන කාරණය පිළිබඳව උන් ගැඹුරින් ඔබ දැනුවත් කරනවා. ඒ නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න, බෙහෙත් ටික ගන්න ඕන නම් ඒ සඳහා වන තාක්ෂණික ක්‍රමවේදයන්, ඔබට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ගෙන්න ගන්න ඕන නම් ඒ සඳහා වන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරන්න. නිවසෙන් පිටතට ඔබ ගමන් කරන්න උත්සාහ කරන්න එපා මොනම මොහොතකවත්. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණේ තාමත්ම ගෞරවයෙන් යලි යලිත් ඔබට මේ කාල සීමාව තුළ සිහිපත් කරනවා. නාලක ගොඩේවා මැතිතුමනේ විරාමයට යන්න කලින් මම ඔබ විමසනවා කියලා කිව්වේ දැන් මේ ගෝලීය වශයෙන් නැති වෙලා තියෙන මේ ව්‍යසනයත් එක්ක රැකියාවන් පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය වෙන එකක් රටක් විදිහට රට අභ්‍යන්තරයේ රැකියාවල යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. රටෙන් එහාට ගිහිල්ලා අපේ රට විශේෂයෙන්ම විදේශී ශ්‍රමිකයන්ගෙන් අපේ රටට සැලකිය යුතු ධනයක් ගලාගෙන ආවා. ඒ සියල්ල අහිමි වෙලා යන්න පුළුවන්. සියල්ල කෙසේ වෙතත් යම් සැලකිය යුතු මට්ටමකින් අහිමිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ කළමනාකරණය කරගන්නේ කොහොමද? රටෙන් එළියට ගිහිල්ලා කරපු රැකියා කරපු උදවිය ලංකාවට ආවට පස්සේ ඔවුන්ටත් රැකියා හොයාගැනීමේ ගැටලුවක් නිර්මාණය වෙනවා. කොහොමද හෙට අපිට මේකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ? අපි
අපේ රටේ ආර්ථිකය කියන එක පොඩි ආර්ථිකයක් තියෙන්නේ. අපේ රට තුළ මේ ගෝලීය ප්‍රශ්නත් එක්ක රට හුදකලා වෙන එක අපිට වළක්වන්න බෑ. මේක හැම රටකටම වෙනවා. ලෝකයේ සෑම රටක්ම වගේ අර ගෝලීයකරණයෙන් යම් කිසි තරයකට මිදිලා රට ඇතුලේ හුදකලා වෙන්න වෙනවා. මොකද සංචරණය කියන එක උඟා දුරට සීමා කරන්නට සිද්ධ වෙනවා මේ තත්ත්වයට අවුරුද්දක් විතර කාලයක් යනකම්. මේ ප්‍රශ්නේ නිසා. එතකොට මේ ආර්ථිකය වර්ධනය සිද්ධ වෙන්නේ උගදුට රට ඇතුලේ. එතකොට නමුත් ඒකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම අපි හුදකලා වෙනවා කියලා අපිට බලන්න පුළුවන් වෙන්න ඕනේ අද ලෝකයේ මේ අර්බුදය සමග ඇති වෙන අලුත් ව්‍යාපාර අවස්ථාවන් මොනවද කියන. මම මුලින්ම කිව්වා වගේ හැම අර්බුදයක් ඇතුළෙම තියෙනවා අර මේ කළු වලක්කුලකසේ රේඛාවක වගේ අපිට මෙතෙක් නොපෙනුණු අවස්ථාවන් විවර වෙනවා. ඒතර මේ අවස්ථාන් මොනවද කියලා කල් වේලා ඇතුව හඳුනාගෙන ඒවයින් ප්‍රයෝජන ගන්නට රජයක් වශයෙන් උත් ව්‍යාපාරිකයෙක් වශයෙන් උත් අපි සූදානම් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපිට සාම්ප්‍රදායික ව්‍යාපාර ගැනම දිහා බලබලින් නැතුව මේවා දිහා බැලුවොත් අපිට අලුතෙන් රැකිය අවස්ථා ජනනය කරගන්න පුළුවන් වෙයි. හොඳයි. අවසන් විනාඩි කිහිපය තුල ඉන්න හින්දා මම මෙතනින් එහාට ගිහලා ඔබතුමා සඳහන් කරාන එකට අපි අලුතෙන් හිතන්න ඕන කියලා දැන් ඇත්තටම විකල්පයන් වලට ප්‍රවිෂ්ඨ වීමේ අවශ්‍යතාවයක් තියෙන එකක් එක පැත්තකේ ආනයන අපනයන සීමා පැනවිලා තියෙන නිසා අපි අලුත් දිශානතියකට ගමන් කරන්න ඕන බොහෝ වෙලාවට අපේ අවශ්‍යතාවන් පූර්ණ කරගන්න. එක පැත්තකින් අපිට හොඳට හිරු එළිය ලැබෙනවා. අනිත් පැත්තෙන් ස්වභාවික සම්පත් ටික තියෙනවා. මේකෙන් කොහොමද අපි ප්‍රයෝජන ගන්න ඕන කියන කාරණේ පිළිබඳව අපි අවසන් වශයෙන් සඳහන්. දැන් ඔබ හිරු එළිය ගැන සඳහන් කරපු නිසා බලන්න බොහොම සරල උදාහරණයක්. දැන් ලංකාවට ඉන්ධන කියන දේ ලංකාවට ඉන්ධන ගෙන්නනවානේ. දැන් ඉන්ධන වලට තමයි ලංකාවේ ආනයන වියදම 120%ක්ම වැය වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් වලින් ගත්තාම බිලියන 20ක් පමණ වෙනවා. ඒ බිලියන 20න් බිලියන 4ක් පමණ යන්නේ ඉන්ධන වලට. ඒතර මේ ඉන්ධන වලින් 125ක් විතර පරිභෝජනය කරන්නේ බලශක්තිය නිෂ්පාදනය සඳහා. එතකොට අපිට ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ අපි දිගින්දියටම කියපු දෙයක් තමයි මේ බලශක්තිය අපි පුළුවන් තරම් දුරට පුනර්ජනනීය බලශක්ති විසඳුම් වලට යන්න ඕන කියලා. විශේෂයෙන්ම සූර්ය බලය වගේ දේවල් භාවිතා කරලා. දැන් අපිට මේවා ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්. ඒවා අපිට කරන්න පුළුවන් නම් අර ආනයන වියදම් පොව අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම වාහනත් උගාදුරට අපිට යන්න පුළුවන් පුනර්ජනනීය බලෙන් භාවිතා කරන වාහන වලට තවදුරටත් මේ වියදම අඩු කරගන්න පුළුවන්. ඉතින් අර ඔබ කිව්වා වගේ අපිට තියෙන සුළම් බලය, අපිට තියෙන ජලය, අපිට තියෙන මේ සූර්ය ශක්තිය මේ සියලු දේවල් අපිට හරියාකාරව භාවිතා කරොත් අපිට මේ තියෙන ගැටලු වලට යම් තාක් දුරකට විසඳුම් හොයන්න පුළුවන්. හැබැයි මේවා අලුත් දේවල් නෙවෙයි. මේවා අපි දිගින් දිගටම කියපු දේවල්. මේක ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වෙච්ච දේවල්. මේවට විරුද්ධව වාද කර හිටපක දැන් නතර කරලවත් අපි දැන් මේවට යොමු වෙනට කාලය අවිලා තියෙනවා. අපි බෙහෙවින් විසුද්ධිවන්ත වෙනවා ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාට අද 7 වෙනි පැයට සහභාගී වීම සම්බන්ධයෙන් සහ මේ පැහැදිලි කර ගැනීම වෙනුවෙන් එතුමාගේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහන සම්බන්ධයෙන් ඉතාමත්ම ගෞරවයෙන් යලි යලිත් ඔබෙන් ඉල්ලන්නේ මේ කොරෝනා අධි අවදානම් කාල සීමාවක් අපි පසු කරමින් ඉන්නේ. මේ පසු කරන කාල සීමාව සැබවින්ම දැඩි අපහසුතාවයන් සහ දුෂ්කරතාවයන් මත අපිට පසු කරන්නට සිද්ධ වෙවි. හැබැයි ඒ පසු කළ යුතුම කාල සීමාවක් නිසා ඔබ ඔබේ සීමාවේ රැඳෙන්න සියලු උපදෙස් නිවැරදිව පිළිපදින්න. විදේශ රටක ඉඳන් ඔබ ඇවිල්ලා තියෙනවා නම් අද 12ට ප්‍රථම ඔබ පොලිසියට හෝ ඒ අදාළ ආරක්ෂක අංශවලට දැනුවත් කිරීම කළ නිරෝධායන ක්‍රියාවලියට ඔබ යොමු වන්න. ඒ පිළිබඳව ඔබේ දැඩි කැපකිරීම කොන්දේසි විරහිත යොමු වීමක් වෙනුවෙන් ඔබ යොමු වෙන්න කියන ආදරණීය ආරාධනාව ඉතාමත්ම ගෞරවයෙන් සහ ඉතාමත්ම බැගෑපත් ඔබෙන් ඉල්ලනවා. මොකද ඒ රටෙත් ඔබෙත් සියලු දෙනාගේම ආරක්ෂාව හින්දා අපි ප්‍රාර්ථනා කරන නිරන්තරයෙන්ම ඔබට නිරෝගී බව, සමුගන්න වෙලාවෙත් ප්‍රාර්ථනා කරන ඔබට නිරෝගී බව, කොරෝනා වලින් පරිස්සම් වෙන්න, ටිකක් පරිස්සම් වෙන්න. අපි යලි මුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ. අයිබෝන්.